වේදනාව දැනෙන කැම නිසා නෙවෙයි දත්වල සංවේදීතාවය නිසායි. විසඳුම නව සෙන්සිටිව් එක්ස්පර්ට් by සිග්නල්. තත්පර 30න් වේදනාවට සහනයක්. නැවත මතුවීම වැළැක්වීමටද උපකාරී වේ. දත්වල සංවේදීතාවය නිසා ඇතිවන වේදනාව ඔබත් පරාජය කරන්න. නව සෙන්සිටිව් එක්ස්පර්ට් by සිග්නල්. සියලු සමීක්ෂණ වාර්තාවලින් නැවත නැවතත් තහවුරු කරන ශ්‍රී ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්තගියත් ඇත්ත කියන හිරු රාත්‍රී 9:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම අනුරුද්ධ රත්නායක. මම තෙලිනී නදීෂා රණසිංහ. ප්‍රථම අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද යටතේ බස්නාහිරින් බැහැර පාසල් ඇරඹෙයි. සිසුන්ගේ පැමිණීමේ අඩුවක්. නුවර එළියේ සහ මහනුවර කොවිඩ් ආසාදිතයින්ගේ ඉහළ යාමක්. අකිල එජාප මහලේකම් ධුරයෙන් ඉවත් වෙයි. වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පොලිස්පති තනතුරට උසස් කිරීමට පාර්ලිමේන්තු සභාවේ නිර්දේශ. SLT වෙතින් ඔන්ලයින් ලර්නින් සහ ඔන්ලයින් වර්කින් සඳහා ඇදහිය නොහැකි ඩේටා දීමනා GB 30ක් රුපියල් 195යි GB 100ක් රුපියල් 490යි අඩුම මිලට වැඩිම ඩේටා SLT වෙතින්. ඔබේ තිසකෙස්වලත් ආරක්ෂාව වෙනුවෙන්ම ලයිෆ් බොයි ඩබල් සැෂේ දැන් රුපියල් 10ක් පමණයි. වෙනම චලනය වන තල 3ක් විටමින් E හා ගෝමාරිකා සහිත නිසා ඉතා සමීප හා සුසිනිඳු රැවුල බෑමක්. ඔබත් අදම පික් ෆ්ලෙක්ස් 3 සමග ප්‍රොෆෙෂනල් ෂේව් එකක් අත්විඳින්න. මහා බ්‍රිතාන්‍යයේ විශ්වවිද්‍යාලයන්ට අනුබද්ධ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම මගින් පිළිගත් තොරතුරු තාක්ෂණයේ ඉංජිනේරු විද්‍යාව හා ව්‍යාපාර කළමනාකරණ උපාධි පාඨමාලා සමග ඔබේ අධ්‍යාපන දිවියේ ඉදිරි පියවර තබන්න බඳවා ගැනීම ආරම්භ කර ඇත. 0772665555 ස්ලිට් ඇකඩමි. බස්නාහිර පළාතේ සහ හුදකලා කර ඇති ප්‍රදේශ හැර දිවයිනේ සෙසු ප්‍රදේශවල පාසල් 6 ශ්‍රේණියේ සිට 13 වැනි ශ්‍රේණිය දක්වා තෙවැනි වාරය අද ආරම්භ වුණා. වැඩිම සිසුන් ප්‍රමාණයක් අද පාසල්වලට පැමිණ සිටියේ සබරගමුව පළාතේ වන අතර එම ප්‍රතිශතය දැක්වුණේ 55% ලෙසින්. දකුණු පළාතේ පාසල්වලට සිසුන්ගේ පැමිණීම 15%ක තරම් අඩු අගයක් ගෙන තිබුණා. දවසේ පුවත පසුගිය නොවැම්බර් 9 වැනිදා පාසල් තෙවන වාරය ආරම්භ කිරීමට නියමිතව තිබුණත් COVID-19 වසංගත තත්ත්වයත් සමග සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත පාසල් ආරම්භ කිරීම කල් දැමීමට අධ්‍යාපන බලධාරීන් තීරණය කළා. කෙසේ වෙතත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පසුගිය බ්‍රහස්පතින්දා නිවේදනය කළේ බස්නාහිර පළාතේ සහ හුදකලා කර ඇති ප්‍රදේශවල හැර සෙසු සියලු ප්‍රදේශවල 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පාසල් තෙවන වාරය අද ආරම්භ කරන බවයි. කෙසේ වෙතත් වයඹ පළාත් ආණ්ඩුකාරවරයාගේ උපදෙස් මත වයඹ පළාතේ පාසල් 48ක් අද විවෘත කෙරුණේ නැහැ. ඊට අමතරව මධ්‍යම සහ උතුරු මැද පළාත්වල පාසල් 14 බැගින් සබරගමුව පළාතේ පාසල් 12ක්, නැගෙනහිර පළාතේ පාසල් 6ක් සහ දකුණු පළාතේ එක් පාසලක්ද විවෘත නොකිරීමට බලධාරීන් පියවර ගෙන තිබුණා. ඒ අනුව දිවයින පුරා පාසල් 5100කට ආසන්න සංඛ්‍යාවක අධ්‍යයන කටයුතු අද ආරම්භ කෙරුණා. තෙවැනි වාරය සඳහා පාසල් ආරම්භ කෙරුණද බොහෝ පාසල්වල අද දක්නට ලැබුණේ මෙවන් තත්ත්වයක්. ඇතැම් පන්තිකාමර එක් සිසුවෙකුට පමණක් සීමා වී තිබෙන අයුරුද මෙලෙස දක්නට ලැබුණා. කෙසේ වෙතත් ඇතැම් පාසල්වල සිසුන්ගේ පැමිණීම ඉහළ මට්ටමක පැවති බවද අප වාර්තාකරුවන් සඳහන් කළා. දිවයිනේ වැඩිම සිසුන්ගේ පැමිණීම දැක්වුණේ සබරගමුව පළාතෙන් වන අතර එම ප්‍රතිශතය 55%ක්. අඩුම සිසුන්ගේ ප්‍රතිශතය දකුණු පළාතෙන් වාර්තා වූයේ 15%ක් ලෙසයි. ගුරුවරුන්ගේ පැමිණීමද 80%ක සාමාන්‍ය ප්‍රතිශතයක පැවති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කළා. දෙමව්පියන්ගෙන් විශේෂයෙන්ම ඉල්ලලා තියෙන සිටිනේ කිසි දෙයකට කලබල වෙන්න එපා. කොවිඩ් වසංගත තත්ත්වයේ ඇතුලේ ඔබේ දරුවා ඔබට සුරක්ෂිත බවින් තියෙනවා නම් පමණක් පාසලට යවන්න. යම්කිසි හෝ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ පිළිබඳ හොඳට අවදියෙන් ඉඳලා සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ යන පාසල් කොවිඩ් පොකුර කියන වචනයක් අපි මේ ශබ්දකෝෂයට ඇතුළත් නොවෙන්න ඔබගේ සහයෝගය ලබා දෙන්න කියලා ඉල්ලනවා. මේ අතර ඇතැම් පාසල්වල 6 ශ්‍රේණියෙන් ඉහළ ඇතැම් පන්තිද පෙර දැනුම් දීමකින් තොරව අද ආරම්භ නොකරනු අතර එම සිසුන් නැවත හරවා යැවීමටත් විදුහල්පතිවරුන් කටයුතු කර තිබුණා.
බොහෝ පාසල්වලට නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද යටතේ සිසුන් ඇතුළත් කරගන්නා ආකාරය දක්නට ලැබුණේ මෙලෙසින්. නමුත් ඇතැම් පාසල් නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද ක්‍රියාත්මක කර තිබුණේ නැහැ. මොකුත්ම නැහැනේ. සබන් දිනවදන? පාසල්වල සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන ආකාරය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ නිරීක්ෂණයටද ලක් වුණා. මෙතන ඉන්නම හොදන්න නැත. මේ හොදන්න මේ තප්පර 20ක් හොදන්න. අරින් මේක ඇම්බුලන්ස් වල්ලන්න එපා. මෙහෙමයි විදුහල් පුතුමා. මේක සෙල්ලමක් නෙමෙයි. වගකීමක් පිටු වැඩ කරන්න දෙපයි. ඒ වගකීම ඉටු වෙලා නැහැ. පාසල් තුලට පැමිණි දරුවන්ගෙන් නොයෙකුත් ගැටලු අපිට ඉදිරිපත් වුණා විදුහල්පතිවරුන්ගෙන්. මේ දරුවෝ ඇතැම් විට බස්නාහිර පළාතේ සංචරණය කරපු දරුවෝ එහෙම නැත්නම් දෙමාපියන් බස්නාහිර පළාතේ සංචරණය කරලා තියෙනවා. මෙවැනි පැමිණිලි සම්බන්ධව අපි විමර්ශනය කරලා පාසල් වලට හෙට දිනේදී අවශ්‍ය නිර්දේශ ලබා දෙන්න කටයුතු කරනවා. ඒ වගේම මේ පාසල් ආරම්භ කර පවත්වාගෙන යාමේදී අපිට පැහැදිලිවම පෙනෙන්න තිබුණේ ආචාර්ය මණ්ඩලයේ පොදු ප්‍රවාහන සේවා භාවිතා කරනවා, දරුවනුත් පොදු ප්‍රවාහන සේවා භාවිතා කරනවා. මේක ඊටාම අවදානම් විදිහට භාවිතා කරන ආකාරය තමයි පෙනුනේ. පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් සිසුන් පළ කළේ මෙවන් අදහස්. පටන් ගන්න එක ලොකු දෙයක්. ඔන්ලයින් පන්ති කරන එක තේරෙන්නේ නැහැ හරියට. පාසල් ආරම්භ කරන්න ඕන ආරක්ෂිත ක්‍රම විදිහට තමයි ආරම්භ කරන්න ඕන. නැත්නම් වහලා තියෙන එක හැමදාම අපිටත් අමාරුයි. අද ළමයි තුන් දෙනා හිටියේ පන්තිලේ. කීනවසරද? 12. කොළ පටන් ගන්න එක නේ දුවලා මොනවද හිතන්නේ? ඕනේ නෑ නේද? උතලා මොනවද පන්ති කියනවද? ඔව්. හොඳයිද? හොඳයි. මව්පියන් සහ ගුරුවරුන්ද පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. ළමයි ඉස්කෝලේට එවනවා කියන්නේ අපිත් හරි බයෙන් තමයි ඉන්නේ. ළමයි පරිස්සමෙන් ඉන්නවා නම් ඉතින් ඇත්තටම මේක වෙන්න ඕන දෙයක්. ළමයි ගුරුවරු හැමෝම මේ වගකීම අරගෙන දරුවෝ වෙනුවෙන් කරන්න එපයි මේ දේ. හොඳ වුණාට ඉතින් ආරක්ෂිත ක්‍රමවේදෙන් තාම නැහැ ඉතින්. ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් පාසල ආරම්භ කළ යුතුයි කියලා මගේ හැඟීම. ඒත් අර මේ තියෙන වාතාවරණය අනුව ඉතින් බයත් හිතෙනවා. අපි කියන්න සන්තෝසයි. ඉතාමත්ම සාර්ථකයි. ගුරුවරුන්ගේ පැමිණීම 100%ක් විතර තියෙනවා. ශිෂ්‍යයින්ගේ පාර්ශවයෙන් පොඩි අඩුවීමක් තියෙනවා. දෙමව්පියෝ අර එකපාරට මේ වණ්ඩ බය. හෙට අනිද්දා වෙනකොට ඒකත් සාර්ථක වෙයි. නමුත් සමස්තයක් හැටියට අනිත් පළාත් 8ෙම ශිෂ්‍යයින්ගේ පැමිණීම 60කට එහා තියෙනවා. අද දිනේදී අපි ළමයින්ගේ පාසල් පැමිණීම ගත්තොත් 105කටත් අඩු සංඛ්‍යාවක තියෙන්නේ. සමහර පාසල් වල 100ට එකක්වත් නැහැ. රට පුරාම 4000-5000කට වැඩි පාසල් වල ළමයි 100ට අඩුවෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ. දැන් මේ පාසල් පටන් ගැනීම විධිමත් දෙමව්පියෝ තුළ විශ්වාසනීයත්වයක් ඇති කරලා පටන් ගන්න තිබුණා නම් මේ තත්ත්වය ඇති වෙන්නේ නැහැ. විශේෂ අවධානමක් නැතුව පාසල් විවෘත කරන්න පුළුවන් පළාත්වල පාසල් විවෘත කළ යුතුයි. ඒක තමයි දෙමව්පියන් මට කියන්නේ. උසස් පෙළ විභාගයේ පවත්වනවද නැද්ද කියන එක මේ වගේම අමාරු තීරණයක් වුණා. ඒකට මුහුණ දුන්නා. සේට වඩා සරල පහසු විසඳුම තමයි මුකුත් කරන්නේ නැතුයි. හැමදේම වහලා තියෙන්නේ. කවුරුත් විවේචනය කරන්නේ. හැබැයි ඒක මේ රටේ සහජ සම්පත වන අපේ දූ දරුවන් වෙනුවෙන් කළ යුතු දෙයක් නෙවෙයි. නිකම්ම විවෘත කළේ නැහැ. ඒ දරුවන්ගේ සෞඛ්‍ය සුරක්ෂිතභාවය සඳහා අවශ්‍ය පියවර අරගෙන තමයි ඒ පාසල් විවෘත කළේ. අද WHO සංවිධානය කියනවා COVID-19 වසංගතයක ජීවත් වීමට අපට සිදු වෙයි කියලා භාගයට අවුරුදු 2කමාරකට. ඉතින් අපි පාසල් වහලා තියෙනවද අවුරුදු 2කමාරකට? දවසේ පුවත. COVID-19 ව්‍යාප්තියත් සමග හුදකලා තත්ත්වයට පත් කර තිබූ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පොලිස් බල ප්‍රදේශ 6ක් අද අලුයම සිට එම තත්ත්වයෙන් මුදා හැරුණා. එම දිස්ත්‍රික්කවල පොලිස් බල ප්‍රදේශ 18ක් තවදුරටත් හුදකලා තත්ත්වයෙන් පවතින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ. අද උදැසන 5 සිට කොළඹ දිස්ත්‍රික්කයේ බොරැල්ල, වැල්ලම්පිටිය, කොළඹ කොටුව, කොම්පඤ්ඤ වීදිය යන පොලිස් වසම් හුදකලා තත්ත්වයෙන් මුදා හැරුණා. එසේ වුවද බොරැල්ල පොලිස් වසමේ වනාතමුල්ල ග්‍රාම නිලධාරී වසම සහ කොම්පඤ්ඤ වීදියේ වැකන්ද ග්‍රාම නිලධාරී වසම නැවත දැනුම් දෙන තුරු තවදුරටත් හුදකලා තත්ත්වයේ පවතිනවා. කොළඹ දිස්ත්‍රික්කයේ ඉහත පොලිස් වසම් හැර මේ වන විට හුදකලා කර ඇති පොලිස් වසම් 13 වන මට්ටක්කුලිය, මෝදර, බ්ලූ මැන්ඩල්, කොටහේන, ග්‍රෑන්ඩ් පාස්, වෙරළබඩ, ආදුරුප්පු වීදිය, මාලිගාවත්ත, දෙමටගොඩ, කෙසෙල්වත්ත, මරදාන, පිටකොටුව හා වේල්ල වීදිය තවදුරටත් පවතින්නේ හුදකලා තත්ත්වයේ. ගම්පහ දිස්ත්‍රික්කයේ ජායල හා කඩවත යන පොලිස් වසම් දෙකද අද අලුයම 5ට හුදකලා තත්ත්වයෙන් මුදා හැරුණා. ගම්පහ දිස්ත්‍රික්කයේ මීගමුව, රාගම, වත්තල, පෑලියගොඩ හා කැලණිය පොලිස් වසම් තවදුරටත් පවතින්නේ හුදකලා ප්‍රදේශ ලෙසයි. මීට අමතරව කළුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගම පොලිස් වසමේ බෝගහවත්ත, බමුණුමුල්ල මුස්ලිම් ග්‍රාම නිලධාරී වසම, කිරිමන්තුඩාව, කොරාවල, අටලුගම බටහිර ග්‍රාම නිලධාරී වසම මෙන්ම බමුණුමුල්ල හා ගලගහ මණ්ඩිය ග්‍රාම නිලධාරී වසම්ද තවමත් පවතින්නේ හුදකලා ප්‍රදේශ ලෙසයි.
මේ අතර හුදකලා කර ඇති බණ්ඩාරගම අටලුගම ප්‍රදේශවල ජනතාව ඔරු හා පාරු උපයෝගී කර ගනිමින් කිරිමන්තුඩාව ප්‍රදේශයෙන් බොල්ගොඩ ගඟ හරහා වෙනත් ප්‍රදේශ කරා ගමන් ගැනීම වැළැක්වීමට පොලිස් නාවික කොට්ටාසේ බෝට්ටු 2ක් යෙදවීමට අද පියවර ගත්තා. වෙන බෝට්ටු ඔරු පාරු කිසිම දෙයක් ගඟේ තියෙන්න බෑ. ඒ තියෙන සියලුම ඒවා අයින් කරන්න. හැම වෙලාවෙම සංචාරය කරන්න. වෙන පිටස්තර කිසිම කෙනෙකුට සංචාරණයක් ඉඩ තියන්න එපා මේ. අද අලුයම හුදකලා තත්වෙන් මුදා හැරුණු කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ජනතාව තම වැඩ කටයුතු ආරම්භ කර තිබුණේ මෙලෙසයි. මෙතර හුදකලා කර ඇති මෝදර කිඹුලා ඇල ප්‍රදේශවාසීන් පිරිසක් උද්ඝෝෂණයක නිරත වුණේ තමන්ට ජීවනෝපාය කටයුතු කරගෙන යාමට අවස්ථාව ලබා දෙන ලෙස ඉල්ලමින්. ඔවුන් පවසන්නේ නිරෝධ හැඬලක් කර ඇති පිරිසට පමණක් 5000 දීමනාව ලබා දී අනෙක් පිරිසට තම රැකියාවන්හි නිරත වීමට අවස්ථාව ලබා දෙන ලෙසයි. අද දිනේදී මේ දක්වා කාලය තුළ COVID-19 ආසාදිතින් 335 දෙනෙකු හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඒ අනුව මෙරට සමස්ත COVID ආසාදිතින් සංඛ්‍යාව 20506 දක්වා ඉහළ ගියා. මේ අතර COVID මරණ 4ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත COVID මරණ සංඛ්‍යාව 87ක් බවට පත් වුණා. මෙලෙස මිය ගොස් ඇති පිරිස අතර කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 70ක කාන්තාවක් වන අතර ඇය කොළඹ ජාතක රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී මිය ගොස් තිබෙනවා. කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි පුද්ගලයෙකුද කොවිඩ් ආසාදිතව මිය ගොස් ඇති අතර මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ නිදානගත පෙනහළු රෝගයක් බවට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්. මේ අතර බොරැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 84 හැවිරිදි කාන්තාවක් නිවසේදී මිය ගොස් ඇත්තේ නියුමෝනියා තත්ත්වයක් හේතුවෙන්. සිව්වන පුද්ගල මරණය කොළඹ 10 ප්‍රදේශයෙන් සටහන් වන අතර මියගොස් ඇත්තේ 75 හැවිරිදි පුද්ගලයෙක්. ඔහු ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු කොළඹ ජාතක රෝහලේ සිට IDH රෝහල වෙත මාරු කර ඇවූ අයෙකු වන අතර නියුමෝනියා තත්ත්වය උත්සන්න වීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මේ අතර 82 හැවිරිදි වියේ පසු මහර බන්ධනාගාරයේ රැඳවියෙකු රාගම ශික්ෂණ රෝහලේදී මියගොස් තිබෙනවා. මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයේදී සිදු කළ PCR පරීක්ෂාවේදී ඔහු කොවිඩ් ආසාදිත බවට තහවුරු වුණා. මෙලෙස මියගොස් ඇත්තේ 2006 වසරේදී මනුෂ්‍ය ඝාතනයකට අදාළව ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වූ ගිනිගත් හේන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්. අදාළ රැඳවියා පසුගිය 11 වෙනිදා වැලිකඩ බන්ධනාගාර රෝහලේ සිට මහර බන්ධනාගාරය වෙත එවා ඇත්තේ තවත් රැඳවියන් 112 දෙනෙකුද සමගින්. කෙසේවත් බන්ධනාගාරය තුළ සිදු කළ PCR පරීක්ෂාවේදී ඔහුට කොවිඩ් වැළඳී නොමැති බවටයි හෙළි වී ඇත්තේ. මේ අතර පසුගිය දින කිහිපය තුළ මධ්‍යම පළාතේ ප්‍රදේශ කිහිපයක කොවිඩ් රෝගී පැතිරීමේ තත්ත්වය ඉහළ ගොස් ඇති බවට මධ්‍යම පළාත් සෞඛ්‍ය අංශය පවසනවා. කොළඹ මුනිසිපල් කවුන්සිල් ඒරියා එකකින් ආපු කට්ටියගේ PCR කරායින් පස්සේ අපිට දක්නට ලැබෙනවා වැඩිපුර පොසිටිව් වීමේ ප්‍රවණතාවයක් තියෙනවා. අජේ විෂණුත් දීපාවලි සමයට දවස් දෙකකට කලින් ඉඳලා බස්නාහිර පළාතෙන් මේ පැත්තට එන්න එපා කියලා ඉල්ලුමක් කරේ. නමුත් ඊට කලින් සහ ඊට පසුව පැමිණිච්ච කට්ටිය ඉන්නවා. ඒගොල්ලොත් එක්ක මේ අවදානම් තත්ත්වයේ තියෙනවා. හැටන් මස්කෙලිය ප්‍රදේශයෙන් තවත් කොවිඩ් ආසාදිතින් 7 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මේ වන විට එම ප්‍රදේශයෙන් වාර්තා වන මුළු ආසාදිතින් සංඛ්‍යාව 27ක්. ඒකෙන් 7 දෙනෙක්ම හොයාගත්තේ ඊයේ දවසේ ඇතුළත. මේකෙන් 4 දෙනෙක්ම එකම පවුලේ කට්ටිය. ඒගොල්ලෝ මෙහෙ තමයි හිටියේ. එම ගෙදරට ඇවිල්ලා තිබ්බා කොල්ලුපිටිය ප්‍රදේශයෙන් කෙනෙක් දවස් 10කට කලින්. එයා හොයාගත්තා පොසිටිව් කියලා. එයාගේ පළමු ආශ්‍රිතයන් විදිහට තමයි මේගොල්ලෝ පොසිටිව් වෙලා තියෙන්නේ. කොටගල ඩෙරික්ලෑ වත්තේ අවුරුදු 2ක වයසට පිරිමි දරුවෙකුටත් කොවිඩ් වෛරසය ආසාදිතය වී තිබෙනවා. ආසාදිත දරුවාගේ පියා කරණවැයමියෙකු වන අතර ඔහුද ආසාදිත බවට හඳුනා ගැනීම හේතුවෙන් හම්බන්තොට රෝහලේ කොවිඩ් ප්‍රතිකාර ඒකකයේ වෙත යොමු කෙරුණා. එම ආසාදිතයාගේ පවුලේ තවත් 10 දෙනෙකු මෙන්ම ඔහු විසින් කොණ්ඩා කැපීම සිදු කළ පුද්ගලයන් සහ ආශ්‍රිතයන් 30 දෙනෙකු පමණ ස්වයං නිරෝධායනයට යොමු කිරීමටත් පියවර ගැනුණා.
මේ අතර කොවිඩ් ආසාදිතව IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් තරුණයෙකුද ඊයේ රාත්‍රියේ රෝහලින් පැන යාමට උත්සාහ දරා තිබෙනවා. එම අවස්ථාවේදී රෝහල ආරක්ෂක අංශ විසින් අදාළ පුද්ගලයා පොලිසියට බහර දී ඇති අතර ඔහු විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යොමු කර තිබෙනවා. මෙලෙස රෝහලින් පලා යාමට උත්සාහ කර ඇත්තේ දෙමටගුල ප්‍රදේශ පදිංචි 22 වැනි තරුණයෙක්. නිරන්තරයෙන් වාර්තා වෙනවා කොවිඩ් ආසාදිත රෝගීන් පැන යාමේ උත්සාහයන් පිළිබඳව. රාගම ප්‍රදේශයේදී කොවිඩ් ආසාදිත රෝගියෙක් පැන ගියා. ඉන්පසුව ශාලාව රෝහලෙන් එක් අයෙක් පැන ගියා. මීට දින 6කට පෙර කාන්තාවක් IDH රෝහලෙන් පැන යාමක් සිදු වුණා. ඊයේ දිනේදීත් IDH රෝහලෙන් 22 වැනි පුද්ගලයෙක් පැන යාමට උත්සාහ කර තිබෙනවා. මේ සියලු කිය සහ පැන යාමට උත්සාහ දරා ඇති අයවලුන් පිළිබඳව විශ්ලේෂණය කිරීමේදී පෙනියන්නේ ඔවුන් මද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ අය කොවිඩ් ආසාදිතයින් හැටියට ප්‍රතිකාර සඳහා රැගෙන යාමේදී අදාළ සෞඛ්‍ය බලධාරීන් හෝ පොලිසිය වෙත කරුණා කරලා ඒ අවස්ථාවේදීම පවසන්න ඔහු මද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච තැනැත්තෙක් කියලා. ඒ අනුව අපිට විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානයක් සඳහා ඔවුන්ව රැගෙන යාමට අවස්ථාව ලැබෙනවා. ඒ අනුව සමාජයට වෙන බොහෝ හානි වළක්වා ගැනීමට හැකියාව ලැබෙනවා. මේ අතර රැපිඩ් ඇන්ටිජන් කටල පරීක්ෂාව සම්බන්ධයෙන් වෛද්‍ය රසායනික විද්‍යාඥ වෘත්තීයවේදී ආයතනයේ සභාපති රවි කුමුදේශ මහතා මෙලෙස අදහස් පළ කළා. ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ පමණක් පාවිච්චි කිරීමෙන් අපිට දින 7ක කාලය තුල වැඩිපුරම ආසාදනය වෙච්ච රෝගීන් පමණයි හොයාගන්නට පුළුවන්. ශේෂ්ත්‍රගතව ගිහිල්ලා ශේෂ්ත්‍රයක් අධ්‍යයනය කරලා පරීක්ෂණ කිරීමේ තේරුමක් ඇති වෙන්නේ නැහැ. එතනින් නෙගටිව් වෙන අය නැවත PCR ධාරිතාවට එකතු කරලා නැවත මේ පරීක්ෂණ ක්‍රියාවලියට සම්බන්ධ කරන්නට වෙනවා නම් ඒ නිසා තිරසාර විදියට මේ ශේෂ්ත්‍රගත පරීක්ෂණ ක්‍රියාවලිය ආරම්භ කිරීම සඳහා අපිට මේ ජංගම රථ සඳහා ප්‍රතිදේහ පරීක්ෂණ සහ ස්ථානීය PCR පරීක්ෂණ අත්‍යවශ්‍ය වෙනවා. මේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරීමේදී පැහැදිලිවම පෙනෙන කාරණාවක් තමයි මේ රතු කලාපවල 30%ක් පොසිටිව් වෙන ස්ථානවල අපි සමෝදානික පරීක්ෂණ ක්‍රමයේ යෙදුවොත් අපිට 60%ක් පමණ රෝගීන් හොයාගන්නට පුළුවන් කියලා අපි උපකල්පනය කරනවා. මොකද ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණ වලින් අපිට රෝගීන් සොයා ගැනීමේ හැකියාව තියෙන්නේ 50%ක පමණ සම්භාවිතාවකින් කියන එක අපි කරන අධ්‍යයන වලින් අපිට හෙළිදරව් වෙලා තියෙන නිසා. මේ අතර COVID-19 වෛරසයේ මර්ධනය සඳහා බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ පරීක්ෂණ මගින් නිපදව ඇති ඇස්ට්‍රාසෙනිකා නම් එන්නත 70%ක සාර්ථකත්වයකින් යුතු බව අද හෙළි කෙරුණා. මෙම ඔක්ස්ෆර්ඩ් එන්නතේ විශේෂත්වය වන්නේ අනෙක් එන්නත් වලට සාපේක්ෂව මෙම එන්නත මිලෙන් අඩුවීම සහ පහසුවෙන් ගබඩා කිරීමට හැකිවීම හේතුවෙන් ප්‍රවාහනය පහසු වීමයි. මෙම ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පරීක්ෂණ කාර්ය මණ්ඩලයේ ප්‍රමුඛත්වය දරන්නේ ශ්‍රී ලාංකීය සම්භවයක් ඇති වෛද්‍යවරියක වීම විශේෂත්වයක්. මහේෂී රාමස්වාමී නම් ඇය දැනට ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ සහ NHS පදනම් භාරයේ උපදේශක වෛද්‍යවරියක් ලෙසද කටයුතු කරනු ලබනවා. අයවැය කාරක සභා අවස්ථා විවාදය අද ආරම්භ වූ අතර ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ඇතුළු ආයතන 25ක වැය ශීර්ෂ එහිදී සම්මත කෙරුණා. එම තොරතුරු ඇතුළත් මැති සභේ විශේෂාංකය දැන්. දැන් රජය ගැසට් ගැහුවට මම දැක්ක එක ස්වාමීන් වහන්සේ නමක් කියලා තිබ්බා ජෝතිපාල ගැසට් ගැහුවට වඩා මේ ආණ්ඩුව ගැසට් ගහලා තියෙනවා කියලා. මට මතකයි අපි 19 ගේනකොට අපිට 42යි හිටියේ. නමුත් අපි විපක්ෂයේ മന്ത്രിවරුන් එක්ක මේ කමිටි රූම්ස් වල කොච්චර සාකච්ඡා පැවැත්තුවද? මේ අය කියලා අපි පාර්ලිමේන්තු മന്ത്രിවරු 7 දෙනෙක් දැම්මා ව්‍යවස්ථාදායක සභාවට. මම ව්‍යවස්ථා මණ්ඩලේ නියෝජනය කරපු පාර්ලිමේන්තු മന്ത്രിවරයෙක්. ඒ ව්‍යවස්ථා මණ්ඩලය කවදාක්වත් ස්වාධීනව තීරණ ගත්තේ නැහැ කියන එක මම බොහොම පැහැදිලිව කියන්න කැමතියි. ඒවකට හිටපු අගමැතිවරයායි ඒවකට හිටපු විපක්ෂ නායක හැටියට හිටිය සම්බන්ධ මන්ත්‍රීතුමයි මේ දෙපළ කතා කරලා තමයි හැම දෙයක්ම කරේ. ඒ නිසා කිරියල්ල මහත්තයෝ ඔය මේ දන්නේ නැති දේවල් ගැන කතා කරන්න යන්න එපා. හරින් ප්‍රනාන්දු අපේ මිත්‍ර මන්ත්‍රීතුමා එතුමා කතාව පටන් ගත්තෙම අද මම වැදගත් කතාවක් කරන්න යන්නේ මඩ කතාවක් කරන්නේ නැහැ කියලා. ඒ කියන්නේ එතුමා අවංකව පිළිගත්තා වෙනදට නම් කරන්නේ මේ වගේ මඩ කතා තමයි කියලා. දැන් මම ගාව තියෙනවා ඔබතුමා ඇමති හැටියට ඉන්න කාලේ ගිය වාර්තාවක්. හිටපු ගමන් බිමට වැටුණු Google බැලුමේ ඇත්ත කතාව ඩිජිටල් ඇමති හරින් හෙලි කරයි. කොච්චර වැටුණත් පෙට්ටිය ආරක්ෂා කරගන්න යෝනි. සමහරු කිව්වේ පටන් ගත්ත ගමම වැඩේ අවුල් වුණා කියලා. ඒත් ඇත්තට මේක කඩා වැටුනේ නැහැ. ගොඩ බැස්සුවා. කියලා ඩිජිටල් ඇමති හරින් ප්‍රනාන්දු මහත්තයා කීවත් සමහරු ඒක පිළිගත්තේ නැහැ. ඔය ප්‍රශ්න ඔක්කොම දින නිසා මේ බැලුන් එකේ ඇත්තම කතාව අහන්න හිරු ගොසිප් අපිට විදුලි සංදේශ ඩිජිටල් යටතල පසුගිය ඇමති හරින් ප්‍රනාන්දු මහත්තයා එක්ක සංවාදයක නිරත වෙන්න පුළුවන් වුණා. ඔහු මේ ගැන කියන්නේ කොච්චර වැටුණත් පෙට්ටිය ආරක්ෂා කරගන්න යෝනි කියලා. අවුරුදු 4මාරක් බැලුන් උඩ යම බිම් වට කතා පවත්ත හිටපු අය දැන් මේ අපේ ජනාධිපතිතුමාට උගන්වනවා ලංකාව ඩිජිටල් කරන එක ගැන. බොරුපන වලගම්ම මාවතේ පදිංචි
අහමඩ් ජුනයිදීන් ෆාතිමා අලීෆා කියන නොවැම්බර් 15 මේ කාන්තාව මිය යනවා. මේ කාන්තාව මිය ගියාම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කාන්තාව PCR පරීක්ෂණ කළුබෝල රෝහිලට අරන් යනවා. කළුබෝල රෝහිලේදී මියගිය කාන්තාවට කොවිඩ් වසංගතේ වැළඳී ඇතයි කියලා තහවුරු වෙනවා. කොවිඩ් වසංගතේ බොඩි එකකට මරණයකට වැළඳී ඇතයි කියුව ගමන් ඊළඟට කරන්නේ ආදාහනයට යවන එක. හැබැයි මේකට එනවා ඊට පස්සේ දුරකථන ඇමතුමා. ඒ දුරකථන ඇමතුමා ඇවිල්ලා කියනවා ආයි මේකට PCR එකක් කරා. 15 වෙනිදා මරණය ආපහු තියාගන්නවා 17 වෙනකම්. 17 වෙනිදා මේක එනවා PCR එක නෙගටිව් කියලා වෙලා. ඒතර අපි අහනවා මරණයකට දෙසරයක් PCR කරන්නේ ඇයි? මේක ගරු අධිකරණ ඇමතිවරයාගේ ඥාතිකම නිසා ආදාහනය කළ යුතුයි කියන මේ කාන්තාව අනුභූමදානය කරනවා. බොරු ප්‍රචාර කරන්න එපා. ඒ වගේ තුට්ටු දෙකේ දේවල් කරන්න අපි මේ දේශපාලනයට අවිල්ල නැහැ. සාධාරණ මේ රටේ තියෙන නීතිය අනුව අපි ඒ පිළිබඳව කරුණු ඉදිරිපත් කරලා ඒක වෙනස් කරන්න ඉදිරිපත් වෙනවා මිසක තියෙන නීතිය යටින් ගිහිල්ලා අපේ පෞද්ගලික අභිමතාන්තර ඉදිරි කරගන්න අපි උත්සාහ කරන්නේ නැහැ කවදාවත්. ඔබතුමා මට කිව්වත් කවදද කතා කරේ කොතනද කතා කරේ කියලා මම මේ දැන් අස් වෙනවා. മന്ത്രി ධූරයෙන් විතරක් නෙවෙයි ඇමති ධූරයෙන් උත් අස් වෙලා ගෙදර යනවා. අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතා කරා. කොමිෂන් සභාවල තියෙන ස්වාධීනත්වයට ඇඟිලි ගැහිම ගැන කතා කරා. 2015 ආණ්ඩුව ගත්තට පස්සේ අම්මා තාත්තගේ බූදලයක් වගේ මේවා පාවිච්චි කරේ. උදේට අර්ලියගා මන්දිරයෙන් දුරකථන අමතුමක් දෙනවා. මෙන්න ඊයේ රාත්‍රියේ ආණ්ඩුවට බැන්න අහවල් විපක්ෂේ മന്ത്രിවරයා. උදේ වෙනකොට ලියුමක් යවන්න. ලියුම යවලා ගෙන්නන්නේ ආව. දූෂණ මර්ධන කොමිටුවක් තියෙනවා. ඒ කොමිටුව අර්ලියගා මන්දිරේ රැස් වෙනවා. අනුර කුමාර දිසානායක හරිම අහිංසකයි මේ දවස්වල. මේ පාර්ලිමේන්තුව නියෝජනය කරපු රාජිත සේනාරත්න ඇමතිවරයා, චම්පික රණවර හිටපු ඇමතිවරයා, රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ගෙන්නලා නම් වශයෙන් කියනවා මේ අයට නඩු දාන්න. මේ අය අත්අඩංගුවට ගන්න. එදා ඉතිහාසයේ මේ පාර්ලිමේන්තුව ඇතුලේ හන්සාඩ් වල වග කියයි. මේ වෙලාවේ මම කියන්න කැමති 1988 ජනාධිපති මැතිවරණයේ වෙලාවේ වලපනේ ආසනය තුල සමූල මිනිස් ඝාතනයක් සිදු වුණා. ඒ කරන්න හේතුවත් ඒ වගකීමත් බාර අරගෙන දේශප්‍රේමී ජනතා සංවිධානයේ ජනතා විමුක්ති පෙරමුණේ බෝඩුත් ගැහුවා. හැබැයි ඒකට හිටිය සෞඛ්‍ය අමතිනී රේණුකා හේරත් මැතිණිය, ඒකට අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායක අලමණ්ඩල ලේකම්, තරුණ සමිති සභාපති ලේකම්, ගුරු සංගමේ සභාපති ලේකම් මෙහෙම අල්ලලා නඩුවක් පැටලෙව්වා. මේ අත්අඩංගුවට ගත්තා. මේ අයට පක්ෂව සාක්ෂි දෙන්න ගිය හාමුදුරු කෙනෙකුට වෙඩි තිබ්බා. මේ අයට සාක්ෂි දෙන්න ගිය තව අපේ පැත්තේ දෙන්නෙකුට වෙඩි තිබ්බා. නඩුව කොළඹට ගත්තා. අරගෙන මේ අය එල්ලුම් ගස්සයි. අපේ හිටපු ජනාධිපතිතුමා මේ අයව ඒ සමාව දීම සඳහා පළවෙනි පියවර හැටියට ඔවුන්ව ඒ මරණීය දණ්ඩනයෙන් නිදහස් කරා. ජනාධිපති මහින්ද රාජපක්ෂ බැරිතුමාට බැරි වෙච්ච ඒ සමාව දීමේ කටයුත්ත කරන්න මෛත්‍රීපාල ජනාධිපතිතුමාත් උත්සාහ කරා. තොරතුරු ගෙන්න ගන්න උත්සාහ කරා. හැබැයි ඒ වෙලාවේ අධිකරණ අමාත්‍යාංශයේ තොරතුරු දුන්නේ නැහැ. ඒ නිසා කරුණා කරලා මම කියනවා මේ ජනාධිපති ලේකම් කාර්යාලයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා කටයුතු පිළිබඳ අංශයට ඒක බලලා ඒක අවසන් කරන්න. එමගින් දුමින්ද සිල්වා මන්ත්‍රීතුමා ගැනත් අපේ අයගේ විශේෂ ඉල්ලීමක් තියෙනවා. ඒක ගැනත් විශේෂ අවධානය යොමු කරන්න කියලා මම කියන්න කැමතියි. අපිට මතකයි 2015 අල්ලස් දූෂණ කොමිෂන් සභාවේ ඉදිරිය චිත්‍රපටි නළුවේ. අපි දැක්ක අල්ලස් දූෂණ කොමිෂන් සභාවට හැමදාම උදේට පැමිණිලි දාන්න යනවා මේ නළුවා. මම දැක්ක එක සැරයක් මෙහෙම එනවා නළුවා. එනකොට රූපවාහිනියක අල්ලගෙන ඉන්නවා. අල්ලගෙන ඉඳලා නෑ නෑ මල්ලි ආපහු පොඩ්ඩක් ඉන්න කියලා ආපහු යනවා. ගිහිල්ලා මෙහෙම කළා හදාගෙන ඇවිල්ලා ආපහු රූපවාහිනියකේ වීඩියෝ එකක් ගන්නවා. ඔබතුමා පැමිණිලි දාලා නිකන් හිටියේ නෑ. ඔබතුමා දිල්රුක්ෂි ඩයස් එක දිගින් දිගටම සාකච්ඡා කරා. ඔබ එතනින් නැවතුනේ නෑ. අල්ලස් දූෂණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් අල්ලලා ඔබ අධිකරණයේ මිනිසුරුවරුන්ට කතා කරා. ඔබ කතා කරා CID ගේ ශානිට තමුන් ඩාන්ස්ලා කී දෙනෙක් කිරයවද? මහා අධිකරණ මිනිසුරුවරු මොන තරම් අසරණද? මැඩම් හරි නේද? තීන්දුව දෙනවනේ. තමුන් ඩාන්සේ මොන තරම් මේ රටේ අධිකරණයේ හැලුවට ලක් කරාද? ඉඳ ගන්නකොට පරිස්සමින් ඉඳ ගන්න. මොලේ තලුනම පොඩි අවුලක් වෙනවා. අද ඔබතුමා බලන්න. ඔබතුමා කතා කරන වෙලාවේ ඔතන ළඟ කී දෙනෙක් හිටියද? මුජබල් හිටියා, තලතා හිටියා, ෆොන්සේකා හිටියා. ඔක්කොම ඉඳලා තමුන් ඩාන්සේ කනට කරලා ගියා. ගහපන් කියලා විශ්වා. අද ගහලා ඔක්කොම පැනලා ගියා. පේනවද? තමුන් ඩාන්සේ තනි වෙලා අන්තිමට ඉන්නේ පෙන්ෂන් ගන්න ඉන්න කිරියල්ල මහත්තයා විතරයි. එතුමා සාමාන්‍යයෙන් මං කතා කරනකොට මාස් එක දා ගන්නවා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාර්යවසම් මහතා එක්සත් ජාතික පක්ෂ මහලේකම් ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂ නායකත්වය වෙත බහර දී තිබෙනවා. අභ්‍යන්තර ආරංචි මාර්ග පැවසුවේ පක්ෂ ප්‍රතිසංවිධානය සම්බන්ධයෙන් අද සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවති සාකච්ඡාවකදී ඔහු මෙම ලිපිය බහර දී ඇති බවයි. මේ අතර එක්සත් ජාතික පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ලබා ගන්නා ලෙස පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට අද ඉල්ලීමක් ඉදිරිපත් වුණා. පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට ලබා ගැනීමට හැකි වූයේ ඡන්ද 2,49,435ක් එවත් සමස්ත ඡන්ද සංඛ්‍යාවෙන් 2.1%ක ප්‍රතිශතයක් පමණයි. ඒ අනුව එම පක්ෂයට එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් හිමි වූ අතර මහා මැතිවරණය අවසන් වී මාස 3කට වැඩි කාලයක් ඉක්මව ගියද මේ දක්වා එම ධුරයට කිසිවෙකු හෝ පත් කිරීමට හැකි වී නැහැ. අදල් මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සහ පක්ෂ ප්‍රතිසංස්කරණ කටයුතු සම්බන්ධයෙන් සිරිකොත පක්ෂ මුලස්ථානයේදී අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණේ එහි නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.
එහිදී ජාතික ලැයිස්තු මන්ත්‍රී දුහුරය රනිල් වික්‍රමසිංහ මහතා බාරගත යුතු බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 19 දෙනෙකුගේ අත්සනින් යුතුව ලිපියක් බාර දී ඇති බව සඳහන්. නායකතුමාව කට්ටිය කිව්වා සුසුයි කියලා. හැබැයි ඔබතුමා නේද එන්න ඕන කියලා ඔබතුමාගේ නම යානුකෝල බැලුවොත් මම තමයි එන්න ඕනේ. නායකතුමාම කිව්වා ඡන්දය ඉල්ලලා පරිත්‍යාගයට ඒක දෙන්නේ නැහැ කියලා. ඉතින් නායකතුමා කිව්වා යා යන්න කැමති නැහැ කියලා. ඉතින් එහෙම නැති වුණොත් ටික කාලයකට හරි මම කිව්වා මට දෙනවා නම් ඔබතුමා කියන්නේ ඔබතුමායි තව කවුද ඉන්නේ සුසු? වෙන කවුරුත් නැහැ මම නෑ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයා මම තමයි ලයිස්ට්ේ පළවෙනියට ඉන්නේ. ඒ කියන්නේ රනිල් මහත්තයා එන්නේ නැද්ද පාර්ලිමේන්ත? එතුමාට ජනතාව මේ ඡන්දෙදි කියලා තියෙනවානේ ඔබතුමා නිවාඩුගත කරන්න දැන් පාර්ලිමේන්තුව යන්න ඕන නැහැ කියලා. ඉතින් එතුමා මේ විදිහට ඉන්නවා. රනිල් වික්‍රමසිංහ මහත්මයා පාර්ලිමේන්තුවට යන්නේ. හැබැයි එතුමා සඳහන් කරාද මම නෙවෙයි පාර්ලිමේන්තුවට යන්න ඕනේ කරුණක් නෑ නෑ එහෙම දෙයක් එතුමා කිව්වේ නෑ. පාර්ලිමේන්තුව ඉවත්වීමක් වුණාද අද? එහෙම දෙයක් උනේ නෑ. එතුමාට ඕනෝන්ලාට ඉල්ලාස්සෙන්න බෑනේ පක්ෂ මහලේකම්. නායකතුමා හෙට අනිද්ද වෙනකොට එතුමා ඉතින් අපිට තීරණයක් දෙයි. මහලේකම්තුමා ඉල්ලා අස්වෙන්න තීරණය කරාද නැත්නම් මොකක්ද උනේ ඇත්තටම සිද්ධ? මහලේකම්තුමා කිව්වා මම මහලේකම් ධූරෙන් එනං ඉවත් වෙලා පුද්ගලයා පත් කරමු කියලා. ඉතින් ඒ අවස්ථාවේදී නායකතුමා කිව්වා ටිකක් ඉන්න. නායකතුමා ඒක පිළිගත්තේ නෑ. මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති කළ විමසීමකදී මහලේකම් දුහුරෙන් ඉල්ලා සිටීමේ ලිපිය පක්ෂ නායකත්වයේ වෙත අඛිල විරාජ් කාර්යවස මහතා විසින් බාර දී ඇති බව තහවුරු කරනු ලැබුවා. පාසල් සිසුවෙකුට වායු රයිෆලයකින් වෙඩි තබා තුවාල කළ වෛද්‍යවරයෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. පොලිසිය සඳහන් කළේ ඇරවුල ප්‍රදේශයේ පිහිටි අදාළ වෛද්‍යවරයාගේ නිවස පිහිටි ඉඩමට විසි වූ පන්දුවක් රැගෙන ඒමට ගිය අවස්ථාවේදී එම වෙඩි තැබීම සිදු කර ඇති බවයි. පන්නිපිටිය ඇරැව්වල ධර්මපාල විද්‍යාල ක්‍රීඩාංගණයේ සිසුන් පිරිසක් ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදමින් සිටියදී පන්දුව යාබතව පිහිටි වෛද්‍යවරයෙකුට අයත් නිවසක ගෙවත්තකට විසි වී ගොස් තිබුණේ ඊයේ පෙරවරුවේ. එම අවස්ථාවේදී නිවසේ තාප්පය මත නැගුණු සිසුවෙකු නිවසේ සිටි අයෙකුගෙන් පන්දුව ඉල්ලා තිබෙනවා. එහිදී නිවසින් පිටතට පැමිණි අදාළ වෛද්‍යවරයා කිසිදු විමසීමකින් තොරව පාසල් සිසුවාට වායු රයිෆලයකින් වෙඩි තබා තිබෙනවා. මෙසේ තුවාල ලබා ඇත්තේ 17 හැවිරිදි පාසල් සිසුවෙක්. මම යාළුවොත් එක්ක සෙල්ලම් කර කර ඉද්දි අල්ලපු වත්තට බෝලේ ගියා. මායි මගේ යාළුවෝ ටිකේ බෝලේ ඉල්ලන්න ගියා. මේ ඒ අංකල් ගේන්තින් අපිට බැන්නා. බැනලා ගේ ඇතුළට ගිහලා තුවක්කුවක් අරන් ගිහලා තිබ්බා. මගේ පපුවට වැදුනා. මං විතරම එදන් වෙන්නා. ඊට පස්සේ යාළුවෝ ටික මාව අයියලකට අරන් ගියා. අයියා ඉස්පිතාලට අරන් ගියා. එච්චරයි මතක. ඒ බෝලේ ඉල්ලපු ගමන් ඒ ડોක්ටර් එළියට බහැලා කිව්වලු උඹලට බෝලේ දෙන්නේ නැහැ. ඊටපස්සේ තොපිට වෙඩි තියනවා කියලා ළමයට වෙඩි තියලා. වෙඩි තියනකොට ළමයා වැටිලා. එයා එහෙම සේරම කරලා පොලිසියට ගිහිලා කලින්ම. ඉතින් දැන් ළමයා ඉස්පිරිතාලේ ඔපරේෂන් එකකුත් කරලා ඉන්නේ. පපු ප්‍රදේශයට වෙඩි වැදුණු දරුවා දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කළ අතර දරුවාගේ බාරකරුවන් විසින් සිදු කළ පැමිණිල්ලකට අනුව මහරගම පොලිසිය සැකකාර වෛද්‍යවරයා අත්අඩංගුවට ගත්තා. නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ඔහු දෙසැම්බර් මාස 2 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. අදාළ වෛද්‍යවරයා මහරගම අපේක්ෂා රෝහලට අනුයුක්තව සේවය කරන වෛද්‍යවරයෙකු බවයි වාර්තා වන්නේ. අතුණු ලකේ නම හොබවන රට පුරාම රසගෙන යන අවුලෙසවම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක. බැංකු ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වීමේ ඉලක්කය ඔබ සතු නම් ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනය වෘත්තීය බැංකුකරණයේ ප්‍රමුඛයා සේෆ්ගාඩ් හෑන්ඩ් සැනිටයිසර් නවතම නිෂ්පාදන පෙළ නිරෝගිමත් දිවියකට. නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර MLAM හිස්බුල්ලාට අයත් බැංකු ගිණුම් දෙකකට රුපියල් බිලියන 4කට ආසන්න මුදලක් අවස්ථා කිහිපයකදී විදේශ රටවලින් ලැබී ඇති බව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේදී අද අනාවරණ වුණා. මෙහිදී වැඩිදුරටත් හෙළි වුණේ මෙලෙස විශාල මුදල් ප්‍රමාණයක් ලැබීම සම්බන්ධයෙන් මහ බැංකුව දැනුම්වත් කර නොමැති බවයි. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ අද සාක්ෂි ලබා දුන්නේ ලංකා බැංකුව කොල්ලුපිටිය ශාඛාවේ හිටපු ප්‍රධාන කළමනාකාරිනිය වන ICK කන්නංගර මහත්මියයි. නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර MLAM හිස්බුල්ලා මහතා සභාපතිත්වයේ දරන හීරාපදනමට සහ පසුගිය සමයේ මහත් ආන්දෝලනයට තුඩු දුන් නැගෙනහිර ශරියා විශ්වවිද්‍යාලයට අයත් බැංකු ගිණුම් කිහිපයකට විදේශ රටවලින් විශාල වශයෙන් ලැබී තිබූ මුදල් තැන්පතු සම්බන්ධයෙන් මෙහිදී විමසා බැලුණා. මෙම සාක්ෂි විමසන අවස්ථාවේ ඊට සවන් දීම සඳහා හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා මහතාද අද කොමිසම වෙත පැමිණියා.
සාක්ෂි ලබා දෙමින් සාක්ෂිකාරිය සඳහන් කළේ 1993 8/18 දින ශ්‍රී ලංකා හීරාපදනම නමින් ජංගම බැංකු ගිණුමක් ආරම්භ කර ඇති බවයි. එම ගිණුමට විදේශයන්ගෙන් මුදල් සම්ප්‍රේෂණය වී ඇද්දැයි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරිය යොමු කළ ප්‍රශ්නයකට සාක්ෂිකාරිය පිළිතුරු දෙමින් සඳහන් කළේ එම ගිණුමට අවස්ථා 15කදී ඇමරිකානු ඩොලර් මිලියන 2කට අධික මුදලක් ලැබී ඇති බවයි. එහි වටිනාකම ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 313කට අධිකයි. 2016 3/11 වන දින සෞදි අරාබියේ සිටින අලි අබ්දුල්ලා අල් ජුෆාලි නැමැත්තෙකු විසින් රුපියල් මිලියන 23කට වැඩි මුදලක් ශ්‍රී ලංකා හීරාපදනමේ ගිණුමට සම්ප්‍රේෂණය කර තිබෙනවා. දෙවන මුදල් සම්ප්‍රේෂණය සිදු වී ඇත්තේද එම පුද්ගලයාගෙන්ම වන අතර එම මුදල රුපියල් මිලියන 70 ඉක්මවනවා. 2016 8/31 වන දිනද එම පුද්ගලයාම රුපියල් මිලියන 166කට අධික මුදලක් ශ්‍රී ලංකා හීරාපදනමේ ගිණුමට බැර කර තිබෙනවා. 2016 10/24 දින රුපියල් 4,49,150ක් මෙම ගිණුමට බැර කර ඇත්තේ බ්‍රිතාන්‍යයේ සිටින සිද්දික් සහ ඩයනා ඔස්මන් නැමැති දෙදෙනෙකු විසින්. අනතුරුව 2017 වසරේද මෙවැනි මුදල් සම්ප්‍රේෂණ 5ක් සිදුව තිබෙනවා. ඒ අනුව රුපියල් 4,49,250ක් බ්‍රිතාන්‍යයේ සිටින සිද්දික් සහ ඩයනා ඔස්මන් යන දෙදෙනා විසින් 2017 1/19 දින යොමු කර ඇති අතර එම වසරේ පෙබරවාරි 15 වන දින සෞදියේ සිටින අලි අබ්දුල්ලා අල් ජුෆාලි විසින් රුපියල් මිලියන 48කට වැඩි මුදලක් බැර කර තිබෙනවා. ඉන්පසුව 2017 4/20 දින රුපියල් 4,49,250ක් 2017 7/19 වන දින යලිත් රුපියල් 4,49,250ක් සහ 2017 10/17 වන දින රුපියල් 4,40,853.70ක් බ්‍රිතාන්‍යයේ සිටින සිද්දික් සහ ඩයනා ඔස්මන් යන දෙදෙනා විසින් හීරාපදනමේ මෙම ගිණුමට එවා තිබෙනවා. 2018 වසරේද අවස්ථා 4ක එම ගිණුමට මුදල් බැර වී ඇති අතර 2018 1/24 දින රුපියල් 4,45,656.55ක් සහ 2018 4/16 දින රුපියල් 4,56,585.53ක් එවා ඇත්තේ බ්‍රිතාන්‍යයේ සිටින සිද්දික් සහ ඩයනා ඔස්මන් දෙපළ විසින්. රුපියල් 4,45,373.7ක් 2018 7/26 දින සහ රුපියල් 4,73,213ක් 2018 10/23 දින ලන්ඩනයේ ඇති ක්‍රෙඩෙන්ෂල් ලිමිටඩ් ආයතනයක් විසින් මෙම ගිණුමට එවා තිබෙනවා. 2019 වසරේද අවස්ථා දෙකක මුදල් බැර වී ඇති අතර ඉන් එකක් ජනවාරි 21 දින එවා ඇති අතර එම මුදල රුපියල් 4,94,930.62ක්. අනෙක් මුදල එවා ඇත්තේ පාස්කු ප්‍රහාරය සිදුවේ දින 3කට පසු එනම් 2019 4/24 වන දින වන අතර එම මුදල සටහන් වූයේ රුපියල් 4,80,133.67ක් ලෙසින්. මෙම ගිණුමට අදාළව මිලියනය ඉක්ම වූ ගනුදෙනු 4ක් සිදු වී ඇති බව නිරීක්ෂණය කළ ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා සාක්ෂිකාරියගෙන් විමසුවේ මුදල් තැන්පතු රෙගුලාසි පනත ප්‍රකාරව එම ගනුදෙනු පිළිබඳ මහ බැංකුව දැනුම්වත් කළේද යන්නයි. ශ්‍රී ලංකා හීරාපදනම සම්බන්ධයෙන් කිසිදු ගනුදෙනුවක් එලෙස දන්වා නොමැති බව සාක්ෂිකාරිය සඳහන් කළා. අනතුරුව එම බැංකුවෙහිම 2016 1/14 දින ආරම්භ කර ඇති බැටිකලෝ කැම්පස් කොලෙජ් ප්‍රයිවට් ලිමිටඩ් නම් ගිණුමට අවස්ථා 7කදී විදේශ රටවලින් මුදල් ලැබී ඇති ආකාරය සාක්ෂිකාරිය ජනාධිපති කොමිසමට හෙළි කළා. මෙම ගිණුමට අදාළ සියලු ලැබීම් සෞදියේ සිටින අලි අබ්දුල්ලා අල් ජුෆාලි නැමැත්තා විසින් සිදු කර ඇති අතර මෙලෙස එම ගිණුමට පමණක් ලැබී ඇති මුළු මුදල සටහන් වූයේ රුපියල් බිලියන 3.6ක් ලෙසින්. මෙම ගිණුම්වල හිමිකාරීත්වය දරන්නේ MLA හිස්බුල්ලා විසින් බවද සාක්ෂිකාරිය සඳහන් කළා. දේශපාලන කීපයක් සමගින් දැන් රටවටා හිරු. රටවටා හිරු. වැඩබලන පොලිස්පති සිඩී වික්‍රමරත්න මහතාගේ නම නව පොලිස්පතිවරයා ලෙස ජනාධිපතිවරයා නම් කර තිබූ අතර අද පාර්ලිමේන්තු සභාවේ නිර්දේශය ඊට හිමි වුණා. හපුතලේ ප්‍රදේශයේ වතුයායක මසක් වයසද බිලින්දෙකුට ඇති වූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් හපුතලේ රෝහලට රැගෙන ගියත් රෝහලේ කිසිවෙකුත් බිලින්දා බාර ගැනීමට නොසිටි නිසා මව්පියන් දරුවා දියතලාව රෝහලට රැගෙන ගොස් තිබෙනවා. කෙසේ වෙතත් පසුව බිලින්දා ජීවිතාක්ෂයට පත්ව ඇති අතර බිලින්දාගේ මෘතදේහය රැගෙන දෙමාපියන් මෙලෙස හපුතලේ රෝහල් සේවකීන්ට විරෝධය පළ කළා. සමගින් අදට සමුගන්නටයි මේ සූදානම. පැත්ත නොගත් ඇති දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කර ගැනීමට ඔබගේ ජංගම දුරකථන ජාලය අනුව තිරේ දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. ජලිත හමුවෙමු හෙට මධ්‍යහන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන්. සුබ රාත්‍රියක්.